ආයුබෝවන් දුවදරුවනේ TNA Learning Academy උසස් පෙළ පාඩම් මාලාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මේ පාඩම් මාලාවේ සිවිල් තාක්ෂණ වේදය කොටස මට තමයි බාරව තියෙන්නේ. සිවිල් තාක්ෂණ වේදය පාඩම් මේ කොටස ගැන හැඳින්නුවොත් ඒ කොටස යටතේ ඔයගොල්ලෝ ඉදිකිරීම් තාක්ෂණ වේදය, ජල සම්පාදනය හා කසලාප වහනය, බිම්මැණුම් යන කොටස් තුන මූලික ඉගෙන ගන්න ඕනේ. ඊට අමතරව ඔයගොල්ලන්ට තියෙනවා ප්‍රමාණ සමීක්ෂණ බිල්පත් සකස් කිරීම කියන කොටස. ඔයගොල්ලන්ට A level paper එක ගත්තාම රචනා කොටසේ අනිවාර්යෙන් සිවිල් ප්‍රශ්නයක් අනිවාර්යෙන් ලියන්න වෙනවා. අමාරු පාඩමක් නෙමෙයි, ලේසි පාඩමක්. ඔයගොල්ලන්ට පාඩම් කරලා ලියන්න පුළුවන්. TDS එකයි බිම්මැණුම් කොටසේ ගත්තාම ගණන් හදන්න චුට්ටක් තියෙනවා. එහෙම නැත්නම් ඉදිකිරීම් තාක්ෂණයේ ඉදිකිරීම් කොටසයි ජල සම්පාදනය හා කසලාප වහන කොටසයි ඔයගොල්ලන්ට පාඩම් කරලම තමයි ලියන්න තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාට හිතලා ලියන්න දෙන්නේ මේ උගන්නන එකම තමයි ලියන්න දෙන්නේ. මේ ඒ හින්දා ගොඩක් ළමයි ආසාවෙන් කරන මේ කොටසක් තමයි මේ සිවිල් කොටස කියන්නේ. හරි, සිවිල් කොටසේ අපි අද පටන් ගමු ඉදිකිරීම් තාක්ෂණය කියන තාක්ෂණ වේදය කියන කොටස. ඉදිකිරීම් තාක්ෂණ වේදය කියන කොටසේ ඔයගොල්ලන්ට බිත්ති බැඳීම, වහලය ගැසීම, අත්තිවාරම් නිර්මාණය කිරීම, ඊට පස්සේ වැහි පීලි යෙදීම, තින්ත නිවසක තින්ත ගානය, මේ හැම දෙයක්ම ඇතුළත් වෙනවා. ඒ කියන්නේ මුළු ගොඩනැගිල්ලක්ම ඉදිකරන විදිහ ගැන ඔයගොල්ලන්ට මේ කොටසෙන් සාකච්ඡා වෙනවා. හරි, අපි මුලින්ම බලමු ඉදිකිරීමක් ඉදිකරන්න මොනවද භාවිතා කරන්න කියලා. ඔයගොල්ලන්ට දැන් මතක් වෙනවා ඇති ගොඩාක් දේවල්. ගොඩාක් දේවල් තියෙනවා ඉදිකිරීමක් නිර්මාණය කරන්න ගන්න. ගඩොල් ගන්නවා, කළුගල් ගන්නවා, බ්ලොක් ගල් ගන්නවා, ඊට පස්සේ වහලයක් ගහන්න ගත්තාම සෙවිලි ද්‍රව්‍ය ගන්නවා. සෙවිලි ද්‍රව්‍ය කිව්වහම උළු වර්ග, ඇස්බෙස්ටස් ෂීට්, ඊට පස්සේ ග්‍රාම්‍ය ප්‍රදේශයකට ගියාම පොල්ලතු, පිදුරු වගේ දේවල් ගන්නවා. ඊට පස්සේ දොර ජනෙල් සඳහා ලී භාවිතා කරනවා. මේ වගේ ගොඩාක් දේවල් අපි පාවිච්චි කරනවා ඉදිකිරීමක් සඳහා. ඉදිකිරීමක් සඳහා මේ අමුද්‍රව්‍ය භාවිච්චි කරද්දී, මේ අමුද්‍රව්‍ය අපි මිලදී ගද්දී කොහොමද මේවා තෝරගන්නේ? කොහොමද මොනවද මේ වගේ බලන්නේ අපි? කියන්නේ ගුණාත්මක භාවයක් බලන්න ඕන අනිවාර්යයෙන්ම අපි ඉදිකිරීමක් සඳහා අමුද්‍රව්‍ය තෝරා ගැනීමෙන්. මේ පාඩමේ මුලින්ම ඔයගොල්ලන්ට මුලින්ම මම කියලා දෙන්න මොනවද අපි, ඒ කියන්නේ ද්‍රව්‍යවල, ඉදිකිරීම් ද්‍රව්‍යවල ගුණාංග මොනවද කියලා. හරිද? ඔයගොල්ලෝ නෝට් එක මේ වීඩියෝ එක යන ගමන්ම ඔයගොල්ලෝ නෝට් එකක් නිර්මාණය කරගන්න මම ඔයගොල්ලන්ට හැම දෙයක්ම පැහැදිලි කරලා කියලා දෙනවා. ඒ එක්කම මම කියන දේත් එක්කම වීඩියෝ එක ස්ටොප් කරලා වීඩියෝ එක පෝස් කරලා ඕගොල්ලන්ගෙම නෝට් එකක් හදාගන්න. මොකද පාඩම් කරද්දී ඔයගොල්ලන්ට ලේසි ඒක මතක තියාගන්න. ඕගොල්ලන්ගේ වචන වලින් නෝට් එක හදාගත්තාම ඒක මතක තියාගන්න ලේසි. ඒ හින්දා වීඩියෝ එක යන ගමන් මම උගන්වන එක මේ ඕගොල්ලෝ තියෙන පොතක සටහන් කරගෙන ඕගොල්ලෝ නෝට් එකක් හදාගන්න. ඊට පස්සේ අපි Zoom ක්ලාස් එකක් තියෙනවා ඕගොල්ලන්ට. ඒ අවස්ථාවේදී ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට තියෙන ගැටලු ඔක්කොම මේ අපෙන් අහලා निराකරණය කරගන්න. හරි, අපි බලමු දැන් අමුද්‍රව්‍ය වල තියෙන ඕනේ ගුණාංග මොනවද කියලා. අමුද්‍රව්‍ය වල ගුණාංග ගත්තාම දරුවනේ මුලින්ම අපි කතා කරනවා අමුද්‍රව්‍ය වල ශක්තිමත් භාවය. ශක්තිමත් භාවය. හරි, ශක්තිමත් භාවය. ශක්තිමත් භාවය ගත්තාම හිතන්න දැන් ඕගොල්ලෝ නිවසක බිත්තියක් ඉදි කරනවා කියලා. එතකොට මේ බිත්ති ශක්තිමත් වෙන්න ඕන අනිවාර්යෙන්ම. හුලඟක් ආව ගමන් මේ බිත්ති පෙරලෙන්න බෑ. උඩින් වහලි ගැව්වම වහලේ බර දරා ගන්න ඕනේ බිත්ති. එහෙම නැත්නම් මහල් නිවාසයක නම් තට්ටු දෙකක් හෝ ඊට වඩා වැඩි වෙනවා. එතකොට ඒ උඩ තට්ටු වල තියෙන බර බිත්ති දරා ගන්න ඕනේ. ඒවා පොළොවට අත්තිවාරම දක්වා සම්ප්‍රේෂණය කරන්න ඕනේ. මේ වගේ ලොකු කාර්යයක් ඉෂ්ට වෙනවා මේ බිත්ති මගින්.
අපි බිත්තිය බඳින්න බොහෝ විට ගඩොල් හෝ බ්ලොග් වල තමයි භාවිතා කරන්නේ. එතකොට මේ අපි පාවිච්චි කරන ගඩොල් හරි බ්ලොග් වල හරි ප්‍රමිතියෙන් තියෙන්න ඕනේ, ශක්තිමත් භාවයෙන් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් බිත්තියට යම්කිසි බරක් වැටෙද්දී අපි හිතමු මහල් නිවාසයක් කියලා, උඩ තට්ටුවේ මිනිස්සු ඉන්නවා, ඊට පස්සේ ගෘහ භාණ්ඩ තියෙනවා. එතකොට මේ වගේ බරක් බිත්තිය මත පල්ලෙහා බිත්තිය මත වැටෙද්දී අර වගේ කියන්නේ ශක්තිමත් භාවයෙන් අඩු අමුද්‍රව්‍ය භාවිතා කරලා තිබ්බොත් මේ බිත්ති කැඩෙන්න පුළුවන්. මේ එතකොට මේ මිනිස්සුන්ට හානි වෙන්න පුළුවන්, දේපල වලට හානි වෙන්න පුළුවන්, ඉදිකිරීමේ කල්පයත් අඩු වෙනවා. මේ වගේ බොහෝ අපහසුතාවයන් වලට මුහුණ දෙන්න වෙනවා. එතකොට අපි අනිවාර්යයෙන්ම ඉදිකිරීම් ද්‍රව්‍ය තෝරගද්දී මුලින්ම ඒකේ ශක්තිමත් භාවය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දෙවැනි එක තමයි කල් පැවැත්ම. කල් පැවැත්ම ගැන කිව්වොත් දුවේ පුතේ, අපි සාමාන්‍ය මොකක් හරි උපකරණයක්, භාණ්ඩයක්, ඔයගොල්ලෝ ෆෝන් එකක්, ලැප්ටොප් එකක් මිලදී ගද්දී සාමාන්‍ය මෙච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. ඒ වගේ අපි අනුමාන කරලා තමයි ගන්නෙ. එතකොට ගෙයක් හදද්දිත් ඒ වගේ මෙච්චර කාලයක් මේ ගේ පවතින්න ඕනේ කියලා අපි අනුමාන කරලා තමයි නිවසක් ඉදි කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි නිවසක් ඉදි කරද්දී අවුරුදු 100ක් හා ඊට වඩා වැඩි ප්‍රමාණයක් මේ ඉදිකිරීම පවතින්න ඕනේ කියන නිගමනය මත ඉඳලා තමයි ඉදිකිරීම කටයුතු කරන්නේ. එහෙම නැත්නම් ඉක්වන්ට අපි හදන මේ ගොඩනැගිල්ල විනාශ වෙලා යනවා නම් ඒකෙන් ගොඩක් ලොකු පාඩුවක් අපිට වෙන්න පුළුවන්. ඒක හින්දා ඉදිකිරීම් ද්‍රව්‍ය වල කල් පැවැත්ම අනිවාර්යයෙන්ම අපිට සලකා බලන්න වෙනවා. දැන් අපි හිතමු ගෙදරකට දොරක් දානවා. මේ දොර දාද්දී සෑහෙන විදිහක දැන් ලී වලින් දානවා කියලා හිතන්නකෝ, කැටයන් කපලා ලස්සන කරලා ගේ ඉස්සරහට ඔන්න දොරක් දානවා. මේ දොර අවුරුදු 2ක් විතර යද්දී ආයි ඇද වෙනවා නම් ඒ දොරේ කල් පැවැත්ම අඩුයිනේ. සාමාන්‍යයෙන් ගෙදරක ඉස්සරහා දොරක් දාන්න සෑහෙන වියදමක් දරන්න වෙනවා. ලී වලට යන වියදම, ඊට පස්සේ ඒක කපලා කැටයන් කපලා ඒකේ තින්තව ගාලා ඒ කියන්නේ පොලිෂ් කරලා ඒ වගේ දේවල් කරලා ඉද්දි මේක සෑහෙන වියදමක් යනවා. එතකොට අවුරුදු 2කට පස්සේ ආයි අර දොර අයින් කරලා ඒ වගේම වියදමක් දරලා තව දොරක් දාන්න වෙනවා කියන්නේ ඒකේ නිවසියන්ට කරදරයක්. ඒ කියන්නේ මේ අවුරුදු දෙකෙන් දෙකට මෙහෙම දොරවල් දාන්න ගියාම මේ සෑහෙන මුදලක් වැය වෙනවා. ඒ හින්දා අපි අනිවාර්යෙන් අමුද්‍රව්‍යයක් තෝරගද්දී ඒ අමුද්‍රව්‍යයේ කල් පැවැත්ම ගැන මේ සැලකිලිමත් වෙන්න ඕනෙමයි. මම හිතනවා දුවල පුතාලට ඒක ගැන තේරෙන්න ඇති කියලා. ඊළඟ එක තමයි ඝනත්වය. ඝනත්වය ගත්තාම දුවේ පුතේ අපි මෙහෙම ගමුකෝ. ගොඩනැගිල්ලක් ඉදි කරනදී එක එක පොළවල් වල එක එක පිහිටීම් වල අපි නිර්මාණය කරනවා. අපි හිතමු ගොඩනැගිල්ල ඉදි කරන්නේ වැලි වැඩියෙන් තියෙන පසක්. එහෙම නැත්නම් මඩ සහිත පසක නම් ඒ ගොඩනැගිල්ල බර වැඩි වෙද්දී ගිලා බැසීමකට ලක් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි ඉදිකිරීමක් ඒ වගේ ස්ථානයක ඉදි කරද්දී අනිවාර්යයෙන්ම ඒ ගොඩනැගිල්ලේ පොළොව මතට යෙදෙන අනවශ්‍ය භාරයන් ඉවත් කරන්න ඕනේ. යම්කිසි භාරයක් අනිවාර්යෙන් පොළොව මත ඇති කරනවා. ඊට අමතරව ඇතිවන අනවශ්‍ය භාරයන්. දැන් අපි හිතමු ගෙදරක ඔන්න කාමරයක් වෙන් කරනවා. ඒ කාමරේ බිත්තිවල මූලිකම කාර්ය වෙන්නේ කොටසක් වෙන් කිරීම. ඉතින් එහාට වෙන දෙයක් වෙන මුකුත් කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ වගේ අවස්ථාවලදී අපි කුහර බ්ලොක්වල හෝ කෝෂ බ්ලොක්වල භාවිතා කරනවා. මේවල තියෙන විශේෂත්වය තමයි මේක මැද්දේ සිදුරක් හෝ කියන්නේ සිදුරක් හෝ මේ කෝෂයක් පවතිනවා. එතකොට ඒ ඉවත් වෙන කොටස නිසා මේ බ්ලොග් වලේ බර අඩු වෙනවා. එතකොට ඒ වගේ බ්ලොග් වලින් බිත්තියක් බැන්දාම මේ ඇතිවන බර අඩු වෙනවා. එතකොට අනිත් සියලුම ගුණාංග ඒ බ්ලොග් වලේ මේ තියාගෙන බර විතරක් අඩු වෙලා තියෙනවා. එතකොට යම් අවස්ථාවලදී කියන්නේ අපි වහලයක් ගහන වෙලාවලදී වගේ ලෝහ භාවිතා කරනවා. කියන්නේ ඉදිරියේදී ඔයගොල්ලන්ට වහල පාඩම කරද්දී ඔයගොල්ලන්ට කතා වෙනවා කාප්ප වහල
රාමුහලේ වගේ තියෙනවා. එතකොට ඒකට යකඩ පටි භාවිතා කරනවා. මේ වගේ වෙලාවල්වලදී අපි ඒවල බර අඩු කරගන්න ඕනේ. එතකොට අපි ඝනත්වය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ වගේ විවිධ අවස්ථාවලදී ඝනත්වය ගැන අපි අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ඊළඟ එක තමයි සෞන්දර්යාත්මක බව. සෞන්දර්යාත්මක බව ගත්තාම පුතේ අපි නිවසක් ඉදි කරාම ඒක අනිවාර්යෙන්ම ලස්සන වෙන්න ඕනේ. නැත්තම් ඒ ගෙදර අනිවාර්යෙන් අපි නිවසක් ඉදි කරද්දී හෝ මිලදී ගද්දී අනිවාර්යෙන්ම සෞන්දර්යාත්මක බව ගැන සැලකිලිමත් වෙනවා. දැන් හිතන්නකො අපි ගෙයක් විකුණනවා කියලා. ගෙයක් විකුණද්දී මිනිස්සු අනිවාර්යෙන් බලනවා ඒ ගේ ලස්සනයිද කියලා. මුලින්ම බලන්නේ පෙනුම. ලස්සන ගෙයක් තමයි ඊට පස්සේ බලනවා කාමර කොහොමද, කාමර කීයක් තියෙනවද, එතනින් ගියාම මිදුලි ඉඩ කඩ ඒ හැම දෙයක් එක්කම අනිවාර්යෙන්ම මේ ගෙදර ලස්සනයිද කියලා බලනවා. දැන් කවුරුත් ගෙයක් මේ ගෙයක් සල්ලි වලට ගද්දී එතන අවට වටපිටාවක ඇතයි නම් හෝ ඒ ගෙදර නිර්මාණය කරලා තියෙන ආර්කිටෙක්චර් එක කැතයි නම් ඒක අපි මිලදී ගන්න නෑනේ. එතකොට අනිවාර්යෙන්ම මේ සෞන්දර්යාත්මක බව ගැන අපි සැලකිලිමත් වෙන්න වෙනවා. එතකොට අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී මේක කොහොමද සෞන්දර්යාත්මක භාවය බලපාන්නේ? දැන් හිතන්න වහලයක් නිර්මාණය කරනවා කියලා. මේ වහලේ නිර්මාණය කරද්දී ඒකට ඇස්බෙස්ටස් ෂීට් යොදනවා. දැන් වර්තමානයේ අපිට විවිධ වර්ණ වලින් ඇස්බෙස්ටස් ෂීට් මිලදී ගන්න පුළුවන්. එතකොට එතනින් එහාට ගියාම තින්ත ගාද්දි විවිධ වර්ණයන් භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ වගේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා අපිට ඒ ඉදිකිරීමේ සෞන්දර්යාත්මක භාවය වැඩි කරන්න පුළුවන්. අපි මේ යොදන අමුද්‍රව්‍ය එක ස්ථානවලට සෞන්දර්යාත්මක භාවය වැඩි අමුද්‍රව්‍ය යොදනවා නම් ඒ ගෙදර නිකම්ම සෞන්දර්යාත්මක භාවය වැඩි වෙනවා. ඒ කියන්නේ ඒ ගෙදර තියෙන වටිනාකම වැඩි වෙනවා. විකුණද්දි වැඩි මිලකට විකුණන්න පුළුවන්. මේ වගේ හේතු හින්දා අපි අනිවාර්යයෙන්ම ඉදිකිරීමක් ඉදි කරද්දී සෞන්දර්යාත්මක බව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට අන්තිම එක ප්‍රතිචක්‍රීකරණය. ප්‍රතිචක්‍රීකරණය ගත්තාම පුතේ අපි හිතමු ගෙදරක දොරක් දානවා. දැන් වර්තමානයේ දොරවල් දාද්දි ලී, ඇලුමිනියම්, ප්ලාස්ටික් මේ වගේ එහෙම නැත්නම් ෆයිබර් මේ වගේ ගොඩක් දේවල් පාවිච්චි කරනවා. මේ පාවිච්චි කරද්දී අපි බලන්න ඕනේ ඉස්සරහට මේ දේවල් ඒ දොර කැඩිලා අයින් වෙද්දී මේ දේවල් කොහොමද ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් වෙන මොකේකට හරි පාවිච්චි කරන්න පුළුවන්ද? මේක දි รา පත් වෙලා යනවද? මේ වගේ දේවල් අනිවාර්යෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද එහෙම නැත්නම් ඒක පරිසරයට එකතු වුනහම පරිසර දූෂණයකට ලක් වෙනවා. ඒව දිරන්නේ නැතුව අවුරුදු ගාණක් පොළවේ රැඳී තියෙනවා. මේ වගේ හේතු නිසා අපි අනිවාර්යෙන්ම අමුද්‍රව්‍ය තෝරගද්දී ප්‍රතිචක්‍රීකරණය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අමුද්‍රව්‍ය වල ගුණාංග ප්‍රධාන වශයෙන් මේ ගුණාංග ටික ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේ අපි පාවිච්චි කරන අමුද්‍රව්‍ය කොහොමද අපිට වර්ග කරන්න පුළුවන් කියලා. විවිධ කොටස් වලට අපිට මේක වර්ග කරන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක වර්ග කරන්නේ කියලා. අමුද්‍රව්‍ය වර්ගීකරණය. අමුද්‍රව්‍ය වර්ගීකරණය ගැන කතා කරන්න ගත්තොත් පුතේ මුලින්ම අපි අමුද්‍රව්‍ය වර්ග කරනවා ඒක නිෂ්පාදනය. ඒ කියන්නේ ඒකේ නිෂ්පාදන ස්වභාවය අනුව. නිෂ්පාදන ස්වභාවය ගත්තොත් පුතේ
අපි භාවිතා කරන වැලි. එතනින් ගියාම ලී, මැටි ඒ වගේ දේවල් අපි ස්වභාවික පරිසරයෙන්ම ලබා ගන්න දේවල්. එතකොට ඒව අපි ස්වභාවිකවම ලබා ගන්න දේවල්. එතනින් ගියාට පස්සේ තින්ත වර්ග, සිමෙන්ති, ලෝහ වර්ග, ගඩොල්, බ්ලොග්ගල් මේ වගේ දේවල් අපි නිෂ්පාදනය කළේ. කියන්නේ මිනිස්සු යන්ත්‍රෝපකරණ වගේ දේවල් මගින් මේවා නිෂ්පාදනය කරන දේවල්. එතකොට අපිට මේ අමුද්‍රව්‍ය ප්‍රධාන ආකාර දෙකකට වෙන් කරන්න පුළුවන්. එතකොට කොහොමද මේක වෙන් කරන්නේ? ස්වභාවික නිෂ්පාදන සහ නිෂ්පාදිත නිෂ්පාදන. නිෂ්පාදිත අමුද්‍රව්‍ය, ස්වභාවික අමුද්‍රව්‍ය හා නිෂ්පාදිත අමුද්‍රව්‍ය කියලා මේක කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. හරිද? දැන් ඔයගොල්ලන් මම ඉස්සෙල්ලා පැහැදිලි කරා මේක මොකෝ නිෂ්පාදන ස්වභාවය අනුව. නිෂ්පාදන ස්වභාවය අනුව වර්ග දෙකකට අපිට බෙදන්න පුළුවන්. එතනින් එකක් ස්වභාවික අමුද්‍රව්‍ය, අනිත් එක මොකද්ද? නිෂ්පාදිත අමුද්‍රව්‍ය. නිෂ්පාදිත අමුද්‍රව්‍ය. හරිද පුතේ? එතකොට අපි මුලින්ම ස්වභාවික අමුද්‍රව්‍ය ගැන සාකච්ඡා කරලා ඉමු. ස්වභාවික අමුද්‍රව්‍ය මම ඉස්සෙල්ලා කිව්වා වගේ ස්වභාවික පරිසරයෙන් අපි ගන්න දේවල්. එතකොට ස්වභාවික අමුද්‍රව්‍ය වල අපි ගද්දී මේවල භෞතික ගුණ විතරයි. කියන්නේ භෞතික ස්වභාවය විතරයි වෙනස් කරන්නේ. අපි හිතන්නකො කළුගල් ගන්නවා කියලා. කළුගල් ගන්නේ ලොකු කළුගල් කන්දක් අරගෙන ඒකේ සිදුරු ඉදලා ඒකට වෙඩි බෙහෙත් දාලා මේ කළුගල පුපුරනවා. පුපුරුවාම අපිට විශාල කළුගල් කුට්ටි ලැබෙනවා. මේ කළුගල් කුට්ටි එක්ක යන්ත්‍රෝපකරණ හරි මිනිස්සුන්ගේ ශ්‍රමයෙන් හරි මේක කළුගල් වල කෑලි වලට කඩනවා. කෑලි වලට කඩලා ඒක මැටල්, කළුගල්, චිප්ගල් මේ වගේ මේ භෞතික தත්ත්වය විතරක් වෙනස් කරලා අපි ලබා ගන්නවා. හරිද? එතකොට ස්වභාවික අමුද්‍රව්‍ය වල අර්ථ දැකීම. හරිද? අපිට හිතන්න පේපර් එක ලියන්න ආවා කියලා. එතකොට ලියන්නේ මෙන්න මේ විදිහට. ස්වභාවිකව ලැබෙන අමුද්‍රව්‍ය භෞතික තත්ත්ව පමණක් වෙනස් කර භාවිතයට ගනී නම් එය ස්වභාවික අමුද්‍රව්‍ය ලෙස හඳුන්වනු ලැබේ. හරිද? එතකොට ස්වභාවික අමුද්‍රව්‍ය වල භෞතික තත්ත්වය විතරයි අපි වෙනස් කරන්නේ. මොකද්ද? භෞතික තත්ත්ව. භෞතික තත්ත්වය පමණයි වෙනස් කරන්නේ. හරිද? එතකොට මේකට උදාහරණ ගත්තාම අපිට දක්වන්න පුළුවන් වැලි, ඊට පස්සේ ගල්, දැව, පිදුරු මේ වගේ ගොඩක් දේවල් අපිට ස්වභාවික අමුද්‍රව්‍ය යටතේ වර්ග කරන්න පුළුවන්. ඊට පස්සේ නිෂ්පාදිත අමුද්‍රව්‍ය. නිෂ්පාදිත අමුද්‍රව්‍ය අර්ථ දක්වුවොත් නිෂ්පාදිත අමුද්‍රව්‍ය කියන්නේ ස්වභාවිකව ලැබෙන අමුද්‍රව්‍ය මිනිසුන් යන්ත්‍රෝපකරණ යොදාගෙන අවශ්‍යතාවය අනුව භෞතික හා රසායනික වශයෙන් වෙනස් කර භාවිතයට ගනී නම් ඒවා නිෂ්පාදිත අමුද්‍රව්‍ය ලෙස හඳුන්වනු ලැබේ. ආයි කිව්වොත් ස්වභාවිකව ලැබෙන අමුද්‍රව්‍ය මිනිසුන් හා යන්ත්‍රෝපකරණ යොදා භෞතික හා රසායනික තත්ත්ව වෙනස් කිරීමෙන් භාවිතා කරයි නම් ඒවා නිෂ්පාදිත අමුද්‍රව්‍ය ලෙස හැඳින්වේ. එතකොට නිෂ්පාදිත අමුද්‍රව්‍ය වල භෞතික තත්ත්වය වගේම රසායනික තත්ත්වයක් වෙනස් වෙනවා. භෞතික රසායනික තත්ත්ව දෙකම වෙනස් වෙනවා. එතකොට නිෂ්පාදිත අමුද්‍රව්‍ය වලට මොනවද උදාහරණ? සිමෙන්ති, තීන්ත, එතනින් ගියාම සමහරවිට ගඩොල්, හුණු මේ වගේ ගොඩාක් දේවල් අපිට නිෂ්පාදිත අමුද්‍රව්‍ය යටතේ
වර්ග කරන්න පුළුවන්. හරිද? ඕගොල්ලෝ මේ මං බෝඩ් එකේ ලොකුවටම මේ අර්ථ දැක්වීම් ලියන්නේ මං කියන එක වීඩියෝ එක යන අතරතුර ස්ටොප් කරලා හරි මේ ලියාගන්න. පාඩම් කරද්දි මේ වගේ හැම වෙලාවෙම chart එකක් ගහලා තියාගන්න. ඔයගොල්ලන්ට ලේසි එක පාඩම් කරන්න තේරුම් ගන්න ලේසි. හරි අපි බලමු දැන් ඊළඟට ආයි කොහොමද තව මොන විදිහටද මේ අමුද්‍රව්‍ය වර්ගීකරණය කරන්න පුළුවන් කියලා. හරිද? අමුද්‍රව්‍ය ගත්තාම එක එක අමුද්‍රව්‍ය එක එක වැඩසටහන තමයි භාවිතා කරන්නේ. දැන් ගඩොල් ගත්තාම බිත්ති බඳින්න ගන්නවා. එතකොට සිමෙන්ති දාලා මේ ගඩොල් එකට එකට බැඳලා තියෙනවා. ඊට පස්සේ තින්ත වර්ග අපි බිත්ති වල ගන්නවා. ඒකෙන් බිත්ති වලට ආරක්ෂාවක් ලැබෙනවා. මේ වගේ විවිධ කාර්ය සඳහා අපි මේ අමුද්‍රව්‍ය භාවිතා කරනවා. හරි. අපි ඊළඟට මෙයා අපි යොදා ගන්න අමුද්‍රව්‍ය කෙරෙන කාර්ය අනුව වර්ග වලට වෙන් කරලා බලමු. හරිද? කෙරෙන කාර්ය අනුව අමුද්‍රව්‍ය වර්ගීකරණය. කෙරෙන කාර්ය අනුව. හරි. කෙරෙන කාර්ය අනුව ගත්තාම දුවේ පුතේ අපිට කොටස් 3කට මේක බෙදලා දක්වන්න පුළුවන්. මේක කොටස් 3කට බෙදලා දක්වන්න පුළුවන්. මොකද්ද මේ කොටස් 3? මුලින්ම අපිට පුළුවන් පිරවුම් ද්‍රව්‍ය. එහෙම නැත්නම් හැටුම් ද්‍රව්‍ය. පිරවුම් ද්‍රව්‍ය හැටුම් ද්‍රව්‍ය. හරි. අලුත් වචනයක් හැටුම් ද්‍රව්‍ය. මේ දෙකම කියන්නේ එකම මේ නම. හරිද? පිරවුම් ද්‍රව්‍ය වලටමයි හැටුම් ද්‍රව්‍ය කියලාත් කියන්නේ. ඊළඟට මොනවද මේ පිරවුම් ද්‍රව්‍ය කියන්නේ? හරි. අපි මේ කතා කරලෙමුකෝ. පිරවුම් ද්‍රව්‍ය කියන්නේ දැන් අපි ඉදිකිරීමක් කරන්න ගත්තාම අපිට හම්බෙන්නේ නිකන් හිස් ඉඩමක්. දැන් හිතන්නකෝ මේ වගේ කොහොමරි තියෙන ඔයගේ ඉඩමක් ඔන්න අපිට දැන් හම්බෙනවා. ඔන්න අපි සල්ලි දීලා ගන්නවා නැත්තම් දෑවැද්දට හම්බ වෙනවා. ඔයගේ කොහොමරි දැන් ඔන්න අපිට ඉඩමක් හම්බුණා. දැන් මේකේ ගයක් හදන්න ඕනේ. අපි කියනවා හරි. මෙන්න මෙතනින් මෙහෙම බිත්තියක් තියෙනවා. මේ පැත්තට මෙතනින් බිත්තියක් තියෙනවා. ඔන්න අපි දැන් හිතාගත්තා මෙහෙම බිත්ති ටික තියෙනවා කියලා. ඔක මැද හිර ගත්තාම ගයක් නෙමෙයිනේ. ඉදිකිරීමක් නෙමෙයි. ඇතුලේ කරන ඒවා ටික ඔක්කොම එළියට පේනවා. එහෙම බෑ. ඔක්කොම ඇතුලේ ඒවා එළියට පේන්නේ නැති වෙන්න වහගන්න වෙනවා. එතකොට මේ ඇතුලේ ඒවා පේන්නේ නැති වෙන්න වහන්නේ මේ පිරවුම් ද්‍රව්‍ය වලින්. තේරුණාද? එතකොට මේ ගියක් ඇතුලේ වෙන ඒවා පේන්නේ නැති වෙන්න වහන එක තමයි මේ පිරවුම් ද්‍රව්‍ය වල කාර්යය. දැන් ඕගොල්ලෝ හදන ගේ මේ වගේ ගියා. හරිද? මේ ප්ලෑන් එක මේ විදිහට තමයි බිත්ති බැඳෙන්නේ වටේ තියෙනවා. ඔන්න දැන් මෙන්න මෙහෙම බැඳලා. එතකොට මේ ඉඩමේ තියෙන මේ ඉඩම හිස් අවකාශයක් තියෙන්නේ. මේ හිස් අවකාශ පුරවන්න තමයි මේ හැටුම් ද්‍රව්‍ය අපි පාවිච්චි කරන්නේ. තේරුණාද? මේ පිරවුම් ද්‍රව්‍ය වලින් අපි මූලික කාර්ය කීපයක් කියන්නේ මූලික දේවල් කීපයක් අපේක්ෂා කරනවා. ඒ තමයි මේ ගොඩනැගිල්ලේ ශක්තිමත් බව. අපි කරන ඉදිකිරීමේ ශක්තිමත් බව. මේ ශක්තිමත් බව තීරණය වෙන්නේ මේ පිරවුම් ද්‍රව්‍ය වගේ. ඊළඟ එක තමයි ස්ථායීතාවය. ස්ථායීතාවය. මොකද ස්ථායීතාවය කියන්නේ? ස්ථායීතාවය කියන්නේ දුවේ පුතේ දැන් හිතන්නකෝ මේසයක් උඩ මේ පෑන මම මෙහෙම උන්නෝම හිටවල තියෙනවා. දැන් මේකට තට්ටුවක් දාපු ගමන් මේක වැටෙනවනේ. එතකොට මේක ස්ථායි නෑ. දැන් අපි ගියක් හැදුවට පස්සේ ඒ ගේ හුලඟක් ආපු ගමන් බිත්ති ටික පෙරලෙනවා නම් මේ ඒ ගෙදර ස්ථායීතාවයක් නැහැ. හරිද? කියන්නේ හුලඟට ඒන ගම් වතුරක් આવුත් ගම් වතුරට මේ වගේ දේවල් වලට මේ ගොඩනැගිල්ල ඔරොත්තු දෙන්න ඕනේ. කඩන් වැටෙන්න බෑ. හරිද? මේ වගේ මේ දෙයට මේ කියන්නේ දැන් අපි දන්නු බිත්තිය බැන්දට පස්සේ ඒ බිත්තිය අපි කොච්චර තල්ලු කරත් ඒක බිමට වැටෙන්න බෑනේ. ඒ කියන්නේ ඒක මේ ශක්තිමත්ව කෙලින් තියෙන්න ඕනේ.
බර දරාගෙන. හරිද? මේක ඒ දේ නැති වුනහම ඒ බිත්තිය කඩන් වැටුණොත් එහෙම ගෙදර මිනිස්සුන්ට හානි වෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. හරිද? ඊළඟ එක තමයි හැඩය. හැඩය අපි ඉදිකරන මේ ඉදිකිරීමේ හැඩය තීරණය වෙන්නේ මේ පිරවුම් ද්‍රව්‍ය මගින්. මම ඔයගලන්ට ඉස්සෙල්ලා කිව්වේ මේ වටේ තියෙන හිස් අවකාශය පුරවන්න තමයි අපි මේ පිරවුම් ද්‍රව්‍ය ගන්න. එතකොට මේ අනිවාර්යයෙන්ම ගෙදරේ හැඩය මතුවලා එන්නේ මේ පිරවුම් ද්‍රව්‍ය නිසා. ඊළඟ එක අන්තික තමයි ආරක්ෂාව. ආරක්ෂාව ගත්තාම මම මුලින්ම අර ඔයගලන්ට කිව්වා වගේ ඇතුලේ වෙන දේවල් එළියට පේන්නේ නැත්තේ ඇතුලෙන් මේ එළියේ ඉන්න කට්ටියට ඕන විදිහට ඇතුළට වෙන්න බැරි මේ පිරවුම් ද්‍රව්‍ය කියන්නේ ගඩොල් වලින් අපි මේ වටේට බැඳලා තියෙන හින්දා. නැත්තම් නිකන් කෝටු 4ක් ගහලා සීමාව මාක් කරලා මේ මගේ ගේ කියලා ගත්තොත් එහෙම උඩින් වහලයක් ගහලා ඕන එක්කෙනෙක්ට ඇතුළට ආව හැකි. ඇතුළේ වෙන දේවල් ඔක්කොම එළියට පේනවා. අපි කතා කරන ඒවා එළියට ඇහෙනවා. මේ වගේ දේවල් හින්දා මේ අපිට ගේ ඇතුලේ ආරක්ෂාවක් නැති වෙනවා. එතකොට මේ බිත්ති බැඳලා තියෙන හින්දා අපිට ආරක්ෂාවක් ලැබෙනවා. හරිද? ඊළඟ එක තමයි කල් පැවැත්ම. අපි ඉදිකරන නිවසේ කල් පැවැත්ම රඳා පවතින්නේ මේ පිරවුම් ද්‍රව්‍ය මතයි. ගොඩක් වෙලාවට ඒ කියන්නේ ඉදිකිරීමක් නිර්මාණය වෙන්නේ මේ බිත්ති මගින්. එතකොට මේ බිත්ති ටික කඩන් වැටුනොත් එහෙම එතන ගොඩනැගිල්ල නැති වෙනවා. හරිද? වහලෙ නැදිලා තියෙන්නේ මේ බිත්ති මත. එතකොට මේ පිරවුම් ද්‍රව්‍ය වල මේ කියන්නේ මේ ඉදිකිරීමේ කල් පැවැත්ම හැම වෙලාවෙම තීරණය වෙන්නේ මේ පිරවුම් ද්‍රව්‍ය මත. හරිද? එතකොට හරි. පිරවුම් ද්‍රව්‍ය වලට උදාහරණ මොනවද? පිරවුම් ද්‍රව්‍ය වලට උදාහරණ තමයි ගඩොල්, බ්ලොග්ගල්, මේ වගේ දේවල් පිරවුම් ද්‍රව්‍ය වලට ප්‍රධාන උදාහරණ විදියට අපිට දක්වන්න පුළුවන්. කියන්නේ යම් හිස් අවකාශයක් අපි පුරවන්න ගන්න මේ දේවල් වලට පිරවුම් ද්‍රව්‍ය කියලා කියනවා. ඊළඟ එක තමයි බැඳුම් ද්‍රව්‍ය. බැඳුම් ද්‍රව්‍ය. හරි. බැඳුම් ද්‍රව්‍ය කියන්නේ මොකක්ද? ඔයගොල්ලන් නිකන් වචනෙන්ම දිනනවා නිකන් බැඳලා තියාගන්නවා දේවල්. අන්න ඒ වගේ එකක් තමයි මේකෙන් කියන්නේ. හරිද? බැඳුම් ද්‍රව්‍ය අපි පාවිච්චි කරන්නේ දුවේ පුතේ දැන් මේ ගඩොල් ටිකක් මං කියවනේ ඉස්සෙල්ලා පිරවුම් ද්‍රව්‍ය වලින් අපි මේ වටේ තියෙන ඒවා මේ වටේ හිඩස මේ හිස් අවකාශයේ පුරවලා ඉදිකිරීමක් නිර්මාණය කරනවා. මේ පිරවුම් ද්‍රව්‍ය එහෙම නැත්නම් මේ ගඩොල් නිකන් එක උඩට තිබ්බොත් ඒක මේ දීර්ඝ කාලයක් පවතින්නේ නැහනේ. දවස් දෙකක් තියෙයි. ඕකට හේතු වෙන ගමන් බිත්තිය කඩාගෙන වැටෙනවා. ඇයි ගල ඒ කියන්නේ මේ එක ගලකට අනිත් ගල සම්බන්ධයක් නැහැ. මේ ඒ හින්දා අපි මේ පිරවුම් ද්‍රව්‍ය එකිනෙක බැඳ තබා ගන්න. එහෙම නැත්නම් හැටුම් ද්‍රව්‍ය එකිනෙක බැඳ තබා ගන්න භාවිතා කරන ද්‍රව්‍ය වලට බැඳුම් ද්‍රව්‍ය කියලා කියනවා. එතකොට අපි ඒක අර්ථ දැක්වුවොත් පිරවුම් ද්‍රව්‍ය එකිනෙක බැඳ තබා ගැනීමට භාවිතා කරන ද්‍රව්‍ය බැඳුම් ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. පිරවුම් ද්‍රව්‍ය එකිනෙක බැඳ තබා ගැනීමට ගන්නා ද්‍රව්‍ය බැඳුම් ද්‍රව්‍ය ලෙස හඳුන්වනු ලැබේ. හරිද? එතකොට මේ බැඳුම් ද්‍රව්‍ය වල මූලික කාර්යය තමයි පිරවුම් ද්‍රව්‍ය බැඳ තබා ගැනීම. මේකත් කසාද බඳිනවා වගේ එකක් තමයි ඉතින්. බැන්දොත් බැන්දා තමයි ලේසියෙන් ගලවන්න බෑ. හරිද? ඊළඟට පිරවුම් ද්‍රව්‍ය වලට උදාහරණ මොනවද? පිරවුම් ද්‍රව්‍ය වලට උදාහරණ සිමෙන්ති, මැටි, කොන්ක්‍රීට් ගන්න පුළුවන්. හරිද? දැන් පුතේ කොන්ක්‍රීට් කියන එක ගත්තාම අපිට යම්කිසි දැන්
කළුගල් පේලියක් දාලා ඒක උඩින් දැන් වර්තමානයේ බොහෝ තැන්වල කරනවා බලා ගන්න පුළුවන්. මේ අත්තිවාරමක් බඳිද්දි කළුගල් පේලියට තියලා ඒක උඩින් දිගට පොඩි චිප් ගල් වලින් කොන්ක්‍රීට් එකක් දාගෙන යනවා. මේ කොන්ක්‍රීට් එක හයි වුණාම ඒ කළුගල් පේලිය හොඳට ශක්තිමත්ව හිටිනවා. එතකොට කොන්ක්‍රීට් අපිට බෙදුම් ද්‍රව්‍යයක් විදිහට ගන්න පුළුවන් ඒ වගේ අවස්ථාවකදී. හරිද? ඊට පස්සේ මේ කොන්ක්‍රීට් අපි වෙනම ගත්තොත් කොන්ක්‍රීට් වල වැලි, ගල්, සිමෙන්ති, ජලය මේ කියන හතර අඩංගු වෙනවා. එතකොට මේ කොන්ක්‍රීට් එකේ තියෙන වැලි, කොන්ක්‍රීට් එකේ තියෙන ගලුයි අපිට පිරවුම් ද්‍රව්‍ය විදිහට ගන්න පුළුවන්. හරිද? කොන්ක්‍රීට් එකේ තියෙන වැලි, ගලුයි අපිට පිරවුම් ද්‍රව්‍ය විදිහට ගන්න පුළුවන්. සාමාන්‍ය ඊට මේ සාමාන්‍ය අපි වැලි, ගලුයි දාන්නේ කොන්ක්‍රීට් එක කියන්නේ සිමෙන්ති විතරක් නිකන් දැම්මොත් ඒකේ ශක්තිමත්භාවය අඩුයි. පොඩි ශක්තිමත්භාවය වැඩි කරගන්න වගේ තමයි අපි වැලි, ගලුයි යොදන්නේ. එතකොට වැලි, ගලුයි මේ කොන්ක්‍රීට් එකේ තියෙන වැලි, ගලුයි එකිනෙකට බැඳ සබා ගන්න මේ සිමෙන්ති වගේ. සිමෙන්ති ජලය එකතු වුණාම බදාම හැදෙනවා. මේ බදාම මේ වැලි, ගලුයි එක මිශ්‍ර වුණාම මේවා එකිනෙකට බැඳ තබා ගන්නවා. එතකොට කොන්ක්‍රීට් එක අපි වෙනම ගත්තොත්, කොන්ක්‍රීට් එකක් වෙනම ගත්තොත් මේකේ තියෙන වැලි, ගලුයි පිරවුම් ද්‍රව්‍ය ලෙසත් සිමෙන්ති බැඳුම් ද්‍රව්‍ය ලෙසත් අපිට මේ හඳුන්වන්න පුළුවන්. තේරුණාද? ඊළඟට හරි. අපි ඊළඟ එක බලමු. මොකද්ද මේ තුන්වෙනි එක කාර්ය අනුව බෙදන්න පුළුවන් අනිත් විදිය මොකද්ද? අන්තිම එක තමයි ආරක්ෂණ ද්‍රව්‍ය. ආරක්ෂණ ද්‍රව්‍ය. ආරක්ෂණ ද්‍රව්‍ය. ආරක්ෂණ ද්‍රව්‍ය කියන්නේ පුතේ මේ අපි ඉදි කරන ගොඩනැගිල්ල ඒකට භාවිතා කරන අමුද්‍රව්‍ය කොහොමද ආරක්ෂා වෙන්නේ? කියන්නේ ආරක්ෂා කරන්න භාවිතා කරන ද්‍රව්‍ය. දැන් අපි හිතමු ලෝහයක් ගත්ත කියලා. මේ යකඩේ වටේ තියෙන වාතයත් එක්ක ඒ වාතයේ තියෙන ජල වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියා කරලා මලකඩ ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැවමේ කොටසක් ගත්තොත් ඒක කුල්ලු ගහන්න පුළුවන්. එහෙම නැත්නම් වතුර උරන්න පුළුවන්. එතකොට දිරනවා. මේ වගේ දේවල් වලින්ද හානි වෙන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න අපි යොදන ද්‍රව්‍යයට ආරක්ෂණ ද්‍රව්‍ය කියලා කියනවා. එතකොට ආරක්ෂණ ද්‍රව්‍ය වල ප්‍රධාන කාර්යය වෙන්නේ ඉදිකිරීමක කොටස් ආරක්ෂා කිරීම. ඒ ඉදිකේ ආරක්ෂණ ද්‍රව්‍ය යොදන කොටස ආරක්ෂා කිරීම. හරිද? එතකොට ආරක්ෂණ ද්‍රව්‍ය සඳහා අපි උදාහරණ ගත්තොත් යකඩ වලට අපි ගන්නවා මල නිවාරණ තීන්ත. මල නිවාරණ තීන්ත. ඊට පස්සේ දැව වලට ගත්තොත් දැව ආරක්ෂක. දැව ආරක්ෂක. ඉතින් ඊට පස්සේ ආයි අපි තින්ත වර්ග පාවිච්චි කරනවා. බිත්ති වල ආරක්ෂාව වල තින්ත වර්ග අපි පාවිච්චි කරනවා. මේ වගේ අපි ආරක්ෂණ ද්‍රව්‍ය සඳහා පාවිච්චි කරනවා. එක එක ස්ථාන සඳහා විවිධ වර්ගයේ දේවල් අපි යොදනවා. දැන් බිත්ති වල ආරක්ෂාවට අපිට මේ කපරාරුව යොදනවා ආරක්ෂණ ද්‍රව්‍යයක් විදිහට. ඒකට කපරාරුව ආරක්ෂණ ද්‍රව්‍යයක් විදිහට ගන්න පුළුවන්. තේරුණාද? හරි. කෙරෙන කාර්ය අනුව ආකාර තුනකට අපිට බෙදන්න පුළුවන් අමුද්‍රව්‍ය. පළවෙනි එක පිරවුම් ද්‍රව්‍ය, එහෙම නැත්නම් හැටුම් ද්‍රව්‍ය. දෙවෙනි එක බැඳුම් ද්‍රව්‍ය, තුන්වෙනි එක ආරක්ෂණ ද්‍රව්‍ය. මේ සඳහා වෙන වෙනම මම උදාහරණ දැක්වුවා. මේ විදිහට කලින් කිව්වා වගේ chart එකක් ගහලා මේකත් තියාගන්න. ඔයගොල්ලන් ඉස්සරහට පාඩම් කරද්දි දැන් A level වලට ගත්තාම පත හැලි පාඩම් කරන්න බෑනේ අපිට. මේ ඒ හින්දා මේ වගේ chart එකක් තිබ්බහම දැන් මුල් කාලෙම දැන් ඔයගොල්ලෝ 2023 ලියන අපේ දුවල පුතාලට මේ වගේ chart එකක් ගහලා දැන් පත හැල්ලම පාඩම් කරගත්තා. ඊට පස්සේ විභාගෙ ලඟ එද්දි මේ chart එක බැලුවම දන්නවා. හරි. කෙන කාර්ය අනුව 3යි 3 මේ 3 පිරවුම් ද්‍රව්‍ය කියන්නේ මේක. ඒකෙන් කරන්නේ මොකද්ද? භෞතික මේ පිරවුම් ද්‍රව්‍ය වලින් ගන්න හිස් අවකාශය පුරවන එක. ඊට පස්සේ බැඳුම් ද්‍රව්‍ය වලින් කරන්නේ පිරවුම් ද්‍රව්‍ය එකකට බැඳ තබා ගැනීම. ආරක්ෂක ද්‍රව්‍ය වලින් කරන්නේ යම් යම් කොටස් ආරක්ෂා කිරීම. මේ වගේ මේක බලාගත්ත ගමන් ඔන්න මතකයි. හරිද? අපි බලමු ඊළඟට කොහොමද ආයි මේ
භාවිතා කරන අමුද්‍රව්‍ය අපිට වර්ගීකරණය කරගන්න පුළුවන් කියලා. පාඩම කරගෙන යද්දී අලුත් වචන ඔයගොල්ලන්ට අහුවෙයි. මේ ඒ වචන ඒ කියන්නේ ඔයගොල්ලෝ පේපර් එකට විභාගෙ ලියද්දී මේ වචන භාවිතා කරන්න ඕනේ. දැන් මං ඉස්සෙල්ලා කිව්වා වගේ බෙදුම් ද්‍රව්‍ය හඳුන්වන්න කිව්වම ගඩොල් එකිනෙකට බැඳ තබා ගැනීම බෑ. පිරවුම් ද්‍රව්‍ය කියලා ලියලා තියෙන්න ඕනේ දුවේ පුතේ. මේ ඒ වචන වලට තමයි ලකුණු දෙන්නේ. හරිද? ඔයගොල්ලන්ට ඒ අර්ථ දැක්වීම මේ කලින් කිව්වනේ ඒ වගේ ඒ අර්ථ දැක්වීම දක්වන්න ඕනේ ඒ වචනත් එක්ක. හරිද? හරි. අපි බලමු ඊළඟට කොහොමද මේක අමුද්‍රව්‍ය වර්ගීකරණය කරන්න පුළුවන්. අපිට මේ අමුද්‍රව්‍ය වල තියෙන රසායනික සංයුතිය. හරිද? මේ හැම අමුද්‍රව්‍යයකටම කිසියම් රසායනික සංයුතියක් තියෙනවානේ. මේ අනුව අපිට වර්ග කරන්න පුළුවන් කොටස් කීපයකට. හරිද? මේක ගත්තාම රසායනික සංයුතිය අනුව රසායනික සංයුතිය අනුව හරි. රසායනික සංයුතිය අනුව කොහොමද බෙදා දක්වන්නේ? මුලින්ම අපිට මේක බෙදන්න පුළුවන් ලෝහ. හරිද? මුලින්ම අපිට ලෝහ කියලා රසායනික සංයුතිය අනුව බෙදන්න පුළුවන්. මේ ලෝහ ආයි තව කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ෆෙරස්. ෆෙරස් ලෝහ. ෆෙරස් ලෝහ කියන්නේ දුවේ පුතේ යකඩ අඩංගු. ඒ කියන්නේ යකඩ තියෙන ලෝහ වලට. දැන් ඔයගොල්ලෝ යකඩ වලට මේ ආවර්තිත අවගුවේ තියෙන්නේ ෆෙරස් කියලා. හරිද? ඒ හින්දා ෆෙරස් ලෝහ යකඩ අඩංගු වෙන ලෝහ ෆෙරස් ලෝහ. හරිද? අපි විවිධ වර්ගයේ ලෝහ පාවිච්චි කරනවා ඉදිකිරීමක් ඉදි කරද්දී ඒ ලෝහ වර්ග අපි බෙදුවොත් එහෙම මූලික කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. ෆෙරස් ලෝහ හා නිෆරස් ලෝහ. නිෆරස් ලෝහ. නිෆරස් ලෝහ කියන්නේ යකඩ අඩංගු නොවන ඒවා. යකඩ අඩංගු නොවන ලෝහ. යකඩ අඩංගු නොවන ලෝහ ගත්තාම ඇලුමිනියම්, ඊට පස්සේ ටයිටේනියම්, තුත්තනාගම් මේ වගේ දේවල් මේ අපිට යකඩ අඩංගු නොවන නිෆරස් ලෝහ ගණයට අයත් වෙනවා. අපිට ෆෙරස් ලෝහ ගණයට ගත්තාම චීනච්චට්ටි වානේ වගේ දේවල් උදාහරණ වලට දක්වන්න පුළුවන්. එතකොට නිෆරස් ලෝහ ගත්තාම තුත්තනාගම්, ටයිටේනියම් මේ වගේ දේවල් දක්වන්න පුළුවන්. ඊට අමතරව නිෆරස් ලෝහ යටතට අපිට මිශ්‍ර ලෝහ වර්ග අයත් වෙනවා. මිශ්‍ර ලෝහ වර්ග ගත්තාම ලෝහ දෙකක් හෝ කීපයක් එකතු කරලා හදපු දේවල් වලට තමයි මිශ්‍ර ලෝහ කියන්නේ. එතකොට මිශ්‍ර ලෝහ වලට උදාහරණ තමයි පිත්තල, ලෝකඩ මේ වගේ දේවල් මිශ්‍ර ලෝහ වලට උදාහරණ. නිෆරස් ලෝහ යටතේ තියෙන කාණ්ඩයක් නෙමේ නිෆරස් ලෝහ වලට උදාහරණයක් තමයි මිශ්‍ර ලෝහ කියන්නේ. තේරුණාද? ඒක පටල ගන්න එපා. බලමු ඊළඟට කොහොමද මේක බෙදන්න පුළුවන් කියලා. ඊළඟට අපිට බෙදන්න පුළුවන් මේක බහු අවයවික ලෙස. එකට බහු අවයවික ගත්තාම ඒක කොටස් කීපයකට අපිට බෙදන්න පුළුවන්. මුලින්ම අපිට බෙදන්න පුළුවන් මේක ස්වභාවික බහු අවයවික. ස්වභාවික බහු අවයව ගත්තාම දුවේ පුතේ සියලුම රබර් ආශ්‍රිත නිෂ්පාදනය කියන්නේ රබර් ගහේ රබර් කිරි වලින් අපි ගන්න ස්වභාවිකව ඒක අපිට ගහෙන් ලැබෙන කිරි අරගෙන ඒක පදම් කරලා තමයි අපි රබර් නිෂ්පාදන කරන්නේ. මේ සියලුම රබර් නිෂ්පාදන අයත් වෙන්නේ
මේ ස්වභාවික බහුඅවයවී කියන කාණ්ඩයට. ඊට පස්සේ අපිට මේක මේ පුළුවන් එකක් ස්වභාවික බහුඅවයවික අනිත් එක තමයි කෘත්‍රිම බහුඅවයවික. කෘත්‍රිම බහුඅවයවික. කෘත්‍රිම බහුඅවයවික ගත්තොත් පුතේ ගොඩක් දේවල් තියෙනවා. PVC, පොලිබියුටිලීන්, ඊට පස්සේ CPVC, UPVC මේ වගේ දේ කාණ්ඩ ගොඩකට අපිට මේක මේ මේ කියන්නේ උදාහරණ දෙන්න පුළුවන්. මේ කෘත්‍රිම බහුඅවයවී කියන එක ආයි කොටස් කීපයකට කොටස් දෙකකට බෙදෙනවා. ඒකේ පළවෙනි එක තමයි තාප සුවිකාර්ය. තාප මම එක වෙන පැනකින් ලියන්නම්කෝ. අන්න පැහැදිලි. තාප සුවිකාර්ය. තාප සුවිකාර්ය කියන්නේ මොකද්ද? තාප සුවිකාර්ය කියන්නේ දුවේ පුතේ තාපය හමුවේ වෙනස් වෙන. ඒ කියන්නේ රත් කරාම මේක දිය කරන්න පුළුවන්. රත් කළා මේක දිය කරනවා. එහෙම නැත්නම් රත් කළා මේක වෙන හැඩයකට පාත් කරන්න පුළුවන් මේ බහුඅවයවික වලට තමයි තාප සුවිකාර්ය බහුඅවයවික කියන්නේ. කියන්නේ තාපය හමුවේ ප්‍රතිචාර දක්වන බහුඅවයවික. මේකට උදාහරණ විදියට අපිට තාප සුවිකාර්ය වලට PVC ඔයගොල්ලෝ දන්නවා ගෙවල් වල බට වලට වැහිපිලි වලට ගොඩක් ඒවට PVC පාවිච්චි කරනවා. ඊට පස්සේ ඊළඟ උදාහරණය තමයි UPVC. UPVC මේ තමයි තාප සුවිකාර්ය වලට උදාහරණ. හරි. ඊළඟ එක මොකද්ද? තාප ස්ථාපන. තාප ස්ථාපන. මොකද්ද මේ තාප ස්ථාපන කියන්නේ? තාප ස්ථාපන කියන්නේ තාපය හමුවේ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බහුඅවයවික වලට. ඒ කියන්නේ මේක රත් කළා මුකුත් කරන්න බෑ. සමහර ප්ලාස්ටික් වර්ග තියෙනවා මේ රත් කරාට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. කියන්නේ අපි දැන් ඉදිකිරීමක් ඉදි කරද්දී හිතන්නකො කර්මාන්ත ශාලාවක් කියලා. කර්මාන්ත ශාලාවක ගොඩක් වෙලාවට කරන්ට් ෆයර් එහෙම ඔය බට ඇතුලෙන් තමයි යන්නේ. කියන්නේ අපි වයරින් කරද්දී ගෙදරක උනත් මේ වයරින් එකේ බට මේ වයර් යවන්නේ මේ කන්ඩියුට් බට දිගේ. ඒ වගේ කර්මාන්ත ශාලාවක් ගත්තාම මැෂින්ස් තියෙනවා එක එක උඳුන් ඒ කියන්නේ පෝරණු තියෙනවා. මේ වගේ මේ තාපය ජනනය වෙන උපකරණ තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී අපි සාමාන්‍යයෙන් ගෙදරක වගේ මේ කන්ඩියුට් බටේ දිගේ වයර් ටික ගෙනිච්චොත් එහෙම ඔය කන්ඩියුට් බටේ උණු වෙනවා. ඒකට ගිනි ගන්න පුළුවන්. ඒ වගේ මේ වෙලාවක කන්ඩියුට් බටයක් දාන එක එතනට යෝග්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ තාප ස්ථාපන ප්ලාස්ටික් වලින් හදපු මේ බට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේවා තාපය හැමේ මේ හැකිලීමකට ලක් වෙන්නේ නැහැ. හරිද? තේරුණාද? එතකොට මේ තාප ස්ථාපන, තාප සුවිකාර්ය කියන එක වැදගත් වෙන්නේ අන්න ඒ වගේ අවස්ථාවල. තාප ස්ථාපන වලට උදාහරණ ගත්තොත් CPVC, පොලිබියුටිලීන්. CPVC නැත්නම් පොලිබියුටිලීන් කියන ඒවා උදාහරණ විදිහට දෙන්න පුළුවන්. පොලිබියුටිලීන්. හරිද? හරි. ඊළඟට අපිට ආයි මේක අමුද්‍ර මේ රසායනික සංයුතිය අනුව දක්වන්න පුළුවන් සෙරමික් ද්‍රව්‍ය. සෙරමික් ද්‍රව්‍ය. මොනවද සෙරමික් ද්‍රව්‍ය කියන්නේ? සෙරමික් ද්‍රව්‍ය කිව්වම ඔයගොල්ලෝ දන්නවා කළු ගල්, පිඟන් ගඩොල්, එතනින් ගියාම වීදුරු වර්ග. මේ හැම එකක්ම සෙරමික් මේ කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. උදාහරණ කළුගල්, පෝසිලේන්, පිඟන් ගඩොල්, මේ හැම එකක්ම මේ අයිති වෙන්නේ සෙරමික් ද්‍රව්‍ය කියන කාණ්ඩයට. ඊළඟට අපිට ආයි මේක බෙදන්න පුළුවන් පුනර්ජනනීය ද්‍රව්‍ය. පුනර්ජනනීය.
පුනර්ජනනීය ද්‍රව්‍ය. පුනර්ජනනීය ද්‍රව්‍ය කියන්නේ මොනවද? ඔයගොල්ලෝ ලෙවල් වලත් ඉගෙනගෙන නැති. පුනර්ජනනීය ද්‍රව්‍ය කියන්නේ දුවේ පුතේ අපි භාවිතයට ගත්තට පස්සේ ඒ දේවල් නැවත නැවත උත්පාදනය වෙනවා නම් දැන් අපි ඉදිකිරීමක් මේ කරද්දි ජලය ගන්නවා. ජලය කොච්චර ගත්තත් ඉවර වෙන්නේ නැහැ. අපිට අපි කියන්නේ වැස්ස නවතින්නේ නැහැ නේ. අපි ගස් කැපුවොත් ඇරෙන්න මේ ජල චක්‍රය ක්‍රියාත්මක වෙලා හැමදාම අපිට වහිනවා. හරිද? එහෙම නැත්නම් මේ ජලය කියන එක අපිට නැති වෙන්නේ නැහැ. ඊට පස්සේ දැව ගත්තොත් එහෙම අපිට ගස් කපලා ආයි ගස් වෙනවා. දැන් පොල්ලතු ගත්තොත් ගෙදරක වහලයකට අපි සෙවිලි කරන්න පොල්ලතු ගන්නවා. එක ගහකින් පොල්ලතු ගත්තාම ආයි ඒ ගහේ පොල්ලතු හැදෙනවා. ඒ ගහ මැරෙනකම පොල්ලතු අපිට දෙනවා. ඒ කියන්නේ මේවා පුනර්ජනනීය ද්‍රව්‍ය විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට උදාහරණ විදිහට ජලය, දැව, පිදුරු මේ වගේ දේවල් ඔයගලන්ට මේ දක්වන්න පුළුවන්. ඊළඟට අන්තිම එක තමයි සංයුක්ත ද්‍රව්‍ය. මෙතනින් ලියන්න සංයුක්ත ද්‍රව්‍ය. සංයුක්ත ද්‍රව්‍ය කියන්නේ මොනවද? සංයුක්ත ද්‍රව්‍ය කියන්නේ අපි යොදා ගන්න අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න ද්‍රව්‍ය කීපයක් භාවිතා කරනවා නම් දැන් හිතන්න අපි කොන්ක්‍රීට් එකක් දානවා කියලා. එතකොට අපි අමුද්‍රව්‍ය විදියට කොන්ක්‍රීට් ගත්තොත් එහෙම කොන්ක්‍රීට් එක හදන්න ගල්, වැලි, සිමෙන්ති, ජලය මේ වගේ ගොඩක් දේවල් දානවා. ඊට පස්සේ අපි වැරගෙන්නු විදුර කියන්නේ ෆයිබර් ග්ලාස් ගත්තොත් එහෙම ඒකට ෆයිබර් ගෙන්දි දානවා ගොඩක් මේ ඊට පස්සේ ඒකට ගම් වර්ග පාවිච්චි කරනවා. එතකොට ඒ වගේ දේවල් සංයුක්ත ද්‍රව්‍ය ගණයට අයිති වෙනවා. ඒ කියන්නේ අපි භාවිතා කරන අමුද්‍රව්‍යයක් නිෂ්පාදනය කරන්න ද්‍රව්‍ය කීපයක් භාවිතා කරනවා නම් ඒවා සංයුක්ත ද්‍රව්‍ය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. උදාහරණ දැක්වුවොත් වැරගෙන්නු වීදුරු. ඊට පස්සේ කොන්ක්‍රීට්. මේවා මේ අපිට සංයුක්ත ද්‍රව්‍ය කියන ගණයට ගන්න පුළුවන්. හරිද පුතේ? දැන් රසායනික සංයුතිය අනුවත් ඔයගලන්ට ඉස්සෙල්ලා මම කිව්වා වගේ මේ වගේ chart එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ලෝහ, බහුඅවයවික, ඊපස්සේ සෙරමික්, එතනින් ගියට පුනර්ජනනීය ද්‍රව්‍ය, සංයුක්ත ද්‍රව්‍ය. මේ වගේ ආකාර කීපයකට ඔයගලන්ට මේ අපි භාවිතා කරන අමුද්‍රව්‍ය වර්ග කරන්න පුළුවන්. හරිද? පාඩම් කරද්දි මේ වගේ chart එකක් ගහගෙන තියාගන්න ඔයගලන්ට exam ලඟ වෙද්දි බලද්දි. එහෙම නැත්නම් මොකක් හරි හදිස්සි අවස්ථාවකදී කියන්නේ paper එකකට වගේ මේ බලද්දි මම කියන්නේ copy කරද්දි නෙමෙයි. මේ බලද්දි මේ වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. විභාගෙට එහෙම term test වලට ගෙනියන්න කමක් නෙමෙයි. A level වලට ගෙනියන්න එපා. අවුනොත් හරි නෑනේ. මේ වගේ එකක් ගහලා තියාගත්තාම ඔයගලන්ට පාඩම් කරන්නත් ලේසි. දැක්ක ගමන් පේනවා. රසායනික සංයුතිය අණුව කියන එක ඔයගොල්ලෝ highlight කරලා තිබ්බොත් එහෙම බැලුව ගමන් පේනවා. ලෝහ, බහුඅවයවික, සෙරමික්, පුනර්ජනනීය ද්‍රව්‍ය, සංයුක්ත ද්‍රව්‍ය කියලා කොටස් කීපයකට බෙදෙනවා. ඒ වගේ උදාහරණ තියෙනවා. පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. බහුඅවයවික ගත්තාම කොටස් දෙකකට බෙදෙනවා මුලින්ම. ඊට පස්සේ කෘතිම බහුඅවයවික කියන තාපස්ථාපන, තාපසවිකාර කියලා ආයි බෙදෙනවා. එතකොට මේක මේ කියන්නේ ඔයගලන්ට පහසුවෙන් මතකේ රැඳෙනවා. මේකක් ගහලා මේ කියන්නේ මේ වගේ ෂෝට් නෝට් එකක් ගහලා තියාගන්න මේ පාඩම් කරන්න. ඊට අමතරව මේවා දැන් මම කිව්ව විදිහට තාපසවිකාරය කියන්නේ මොකද්ද? තාපස්ථාපන කියන්නේ මොකද්ද කියලා ෂෝට් නෝට් එකක් හදාගන්න ඕගොල්ලන්ගේ වචන වලින්. ඒක එතකොට පාඩම් කරන්න ලේසි.